අද දේශනාවේදීත් අපේ පින්වත් පිරිසට වගේම බුදු පුතුන් ඔස්සේ සම්බන්ධ වෙන අපේ පින්වත් කල්යාණ මිත්‍රයින්ට කල්යාණ මිතුරියන්ටත් ප්‍රයෝජනවත් වෙන විදියට කරණීය මෙත්ත සූත්‍රයේම තවත් දහම් පද කීපයක් අපි අද දවසෙත් සාකච්ඡා කරනවා. ඊ අපි නිමා කරපු දහම් පදය උනේ අපි සාකච්ඡා කළා සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච කියන දහම් පදේ දක්වා අපි සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන පළවෙනි දහම් පදේ වන්නේ සල්ලහුක වුත්ති. සල්ලහුක වුත්ති සහල්ලු දිවි පැවැත්මක් ඇති බව. දැන් සහල්ලු බව අපි කවුරුත් හොයන එක. නේද? අපේ ප්‍රාර්ථනා. ඇත්තටම අපි බෝධින් වහන්සේ කාවට ඇවිල්ලා වැඳලා, චෛත්‍යයන් වහන්සේ කාව වැඳලා, පිළිම වහන්සේ කාව වන්දනා කළ සමහර විට අපි සැහැල්ලුව ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කිව්වා සැහැල්ලුව යනු ප්‍රාර්ථනා වලින් ලැබෙන දෙයක් නෙවෙයි. සැහැල්ලුව යනු ප්‍රතිපදාවක් ඔස්සේ ලැබෙන දෙයක්. අපි ලද දෙයින් සතුටු නම් අපිට නඩත්තු කරගන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් නම් අපි ගෙවන්නේ. ඒ වගේම අපි අපේ ක්‍රියාකාරකම් වල වැඩ කටයුතු වල කලමනාකාරීත්වයක් හදාගෙන මහා ගොඩාක් වැඩපටල ගත්තේ නැති කෙනෙක් නම් ඒ ඔස්සේම අපිට හම්බ වෙන එකක් තමයි සල්ලහුකවොත්. සහැල්ලු ජීවිතය කියන එක අර කාරණා ටික ප්‍රගුණ කරනකොට ලැබෙන දෙයක්. ඒක 아무තුවෙන් ප්‍රාර්ථනා කරන්න දෙයක්ුත් නෙමෙයි. ලැබෙනවා. අපි හදාගෙන තියෙන දර්ශනයන් අපි ක්‍රියාවට නංවන අපේ ජීවන ක්‍රමයන්ු අපේ ප්‍රතිපදානු අපිට සැහැල්ලුව කියන එක ප්‍රධානයක් විදියටම ලැබෙනවා. හැබැයි බුදුදහමේ සැහැල්ලුකම කියන්නේ මුකුත් නොකර ඉඳීමක් නෙමෙයි. සැහැල්ලුවෙන් ඉන්නවා කියන්නේ කිසිම දෙයක් නොකර ඉඳීමක් නෙමෙයි. ඕනවට වඩා දැඟලිල්ලක් නෙමෙයි. ඕනවට වඩා දැඟලුවත් සැහැල්ලුව හිමි වෙනවා. මුකුත් නොකර හිටියත් සැහැල්ලුව හිමි වෙනවා. ඕක තරණ කියලා සූත්‍රයක් ඔබ අහලා ඇති. ඕක තරණ සූත්‍රය. සංයුත්ත නිකායේ දේවතා සංයුත්ති තියෙන සූත්‍රය. ඕක තරණ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහන දෙවියෙක් මේ සැඩපහර කොහොමද තරණය කරන්නේ? එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරනවා සීමාව ඉක්මවලා කලබල වුණත් ඕකේ තරණය කරන්න හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් අවශ්‍ය වීරිය යෙදුවේ නැතත් ඕකේ තරණය කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට අපේ සැහැල්ලුකම කියන්නේ අන්න ඒ වගේ මධ්‍යස්ථ ප්‍රතිපදාව. මධ්‍යස්ථ අවතුම් පැවතුම් ටිකක් ඇතුලේ ලැබෙන එක. ඕනවට වැඩිය තඟලන්න ගියොත් සීමාව ඉක්මවල වීරිය කරන්න ගියොත් ඒක අත්කිලමතානුයෝගයක්. ඒක අත්කිලමතානුයෝගයක්. ඒ අන්තෙදි කවුරුවත් දුකින් නිදහස් වෙන්නෙත් නැහැ. ඒ අන්තෙදි කවුරුවක්වත් හරි මේ ලෝක ප්‍රශ්න හරියට විසඳගන්නෙත් නැහැ. ඕනවට වඩා වෙහෙසෙන්න කියෝ. කායිකව, මානසිකව සීමාව ඉක්මවන්න කියෝ. අපිට කාය විවේකේ නැති වෙලා, චිත්ත විවේකේ නැති වෙලා, ආධ්‍යාත්මිකවත් පිරිහිලා, භෞතිකවත් පිරෙන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵලයකුත් නැහැ. ඒකනේ උන්වහන්සේ අත්කිලමතානුයෝගී ඒ දැඩි කිසිම සැහැල්ලුවක් නැති අසහනෙන් විඳෝ දඟලන ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර. උන්වහන්සේ වචන තුනක් අවධාරණය කළා. දුක්ඛෝ, අනරියෝ, අනත්ත සංහිතෝ. එවැනි ප්‍රතිපදාවක් කළ දැඩි අන්තගාමී වීරියක කවුරු හරි නියලුණා කියලා දුක් විඳින්න වෙනවා මිසක ලැබෙන අවබෝධයක් නැහැ. ඒ වගේම අනත්ත සංහිතෝ අර්ථයක් නැහැ අන්තිමට. ගොඩාක් මහන්සිලා බැලුවට පස්සේ ලැබිච්ච ප්‍රතිඵලය බොහොම අල්ප එකක්. බොහොම අල්ප එකක්. ඒ නිසා අපේ දහම දැඩි ලෙස අන්තගාමීව ලෞකික අරමුණකටවත් ලෝකෝත්තර අරමුණකටවත් සීමාව ඉක්මවලා නොකා නොබී නේද? නොනා නොනිදා කයට පුළුවන් තරම් දැඩි අපහසුකම් ඇති කරමින් කරන වීරියයක් අනුමත කළා නැහැ. ඒක අත්ත කියලා මතක්. සීත කාලෙදි ගංගා නම් ගඟේ කිමිදිලා පවුතවන්න හිතපු මිනිස්සු හිටුවා.
ඒක ලොකු වීරියක් තමයි බැලුබර. දැන් ජෛන මහාවීරනේ. ජෛන නිගණ්ඨනාථ පුත්තුමාට කියපු තවත් නමක් මොකද්ද? මහාවීරයා. ඒ කියන්නේ මහත් වූ වීරියත්ත. බහුල වශයෙන් වීරිය කළා. හැබැයි අන්තිමට අර අතු ගන්න තිබිච්ච හනස්සයි දූවිලි වැකුණු නිර්වත් ශරීරයේ මිසක ඒ ඇත්තට උරුම වෙච්ච ප්‍රඥාවක්වත් කිසිම දෙයක් නැහැ. අපිට වීරිය තියෙන්න ඕන. හැබැයි ඒක අගතිගාමී වෙච්ච වීරියක් නෙවෙයි. ඒ අගතිගාමී වෙච්ච වීරියෙන් ලැබෙන ඵලයක් නැහැ. ඔය ගොඩාක් අය පටලගෙන තියෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙනවා අර හිස ගිනිගත්තු කෙනෙකු වගේ Tamange අරමුණට වැඩ කරන්න කියලා. ඉතින් ඒක සමහර අය විග්‍රහ කරගන්න යනවා මේ හිස ගිනිගත්තු කෙනෙක් වගේ Tamange අරමුණට වැඩ කරන්න කියලා ඒකට වීරියෙන් කටයුතු කරන්න කිව්වම ඒක හිතනවා මේ නොකා නොබීම දඟලන්න කිව්වා මොලේ නැතුව වැඩ කරන්න කිව්වා කියලා. නෑ. බුදුදහම මොලයක් නැතුව පිසු හැදිලා වගේ වැඩ කරන එක නෙවෙයි අනුමත කළේ. අවබෝධයෙන් සිහි කල්පනාවෙන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දේ අවශ්‍ය තැනදී අවශ්‍ය මට්ටමින් කරන්නේ. ඒ වගේම පොඩ්ඩක්වත් වීරිය නොකර හොඳට ඇඳට වෙලා ඉන්න එක බුද්ධ ආගමේ කියන්නේ කුසීතකම කියලානේ. කුසීතකම ඒක සැහැල්ලුවක් නෙවෙයි. එහෙම ඉන්න කියලා නෑ. අද සීතලයි, අද රස්නෙයි, අද බඩගිනි වැඩි, අද හොඳට පිරීලා එහෙම ඉන්න එක කම්මැලිකම. කුසීත වත්තු කියලා තියෙනවා නේද? අපේ කම්මැලිකමට හේතු වෙන කාරණා තියෙනවා 7-8ක්. ඒවයි වහල්ලු වුණා කියලා ඒවයි වහලෙක් විදියට හිටියොත් එයා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. ඔය දැන් සමහර අය ඉන්නවා සලකිය යුතු දේත් සලකන්නේ නැතුව ඉන්නවානේ. කියන මං ඉතින් සැහැල්ලුවෙන් ඉන්නේ. මට ඔය එකක්වත් වැඩක් නැහැ කියලා. හැබැයි එහෙම ඉන්න ගියාම ආධ්‍යාත්මිකවත් පිරිහෙනවා, ලෞකිකවත් පිරිහෙනවා. දැන් සැහැල්ලුවෙන් ඉඳීම කියන්නේ පාඩම් කරන්න ඕනි වෙලාවේ පාඩම් නොකර ඉඳීම නෙමෙයි. සැහැල්ලුවෙන් ඉඳීම කියන්නේ අවශ්‍ය ටික කරලා ඕනවට වැඩිය මානසික බරවල් දෙන්නේ නැතුව ඉන්න. මානසිකව ඔබ සීමාව ඉක්මවලා යම්කිසි දෙයකට කැමැත්තෙන් ඇලුනොත් අන්න එතන සැහැල්ලුව නැති වෙනවා. අකමැත්තෙන් ඇලුනොත් සැහැල්ලුව නැති වෙනවා. බයෙන් වෙලුනොත් සැහැල්ලුව නැති වෙනවා. මෝහයෙන් ඔබ යම්කිසි දෙයකට අපැහැදිලි කමෙන් අන්තිටම ගියොත් එතනත් සැහැල්ලුව නැති වෙනවා. ඇත්තටම ඔබට සැහැල්ලුවෙන් ඉන්න ඕන නම් චන්දා, දෝසා, බය, මෝහා කියපු සතර අගතියෙන් අයින් වෙන්නම ඕන. අන්තයේදී තමයි සැහැල්ලුව නැති වෙන්නේ. මජ්ක්‍ධිමා පටිපදා කියපු මධ්‍යම ප්‍රතිපදාවේ අපි සැහැල්ලුවෙන් තමයි යන්නේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේට අවබෝධය පහසුනේ. උන්වහන්සේ අන්ත දෙකෙන් අයින් වෙලා මජ්ක්‍ධිමා පටිපදා තෝරගත්තට පස්සේ උන්වහන්සේට ප්‍රඥාව දියුණු කරන්න, නුවණ දියුණු කරන්න උන්වහන්සේට සැහැල්ලුකම උපකාර වුණා. දැඩි ලෙස වීරය කරපු වෙලාවේ උන්වහන්සේට ප්‍රඥාව වැඩුන්නේ නැහැ. පොඩ්ඩක්වත් වීරය කරපු නැතුව කාමසුකල්ලිකාන යෝගීව අවුරුදු 29ක් ගත කරපු තැනදී බුද්ධ tattweටපත් උන්නේ නැහැ. රම්මේශ්වරම්මේ සුබමාලිකාවලදීනේ. අර 6 අවුරුද්දක් බොහෝම දැඩි වීරය කරමින් එක තැනක කියනනේ සාරිපුත්ත තෙරුන්ට, සාරිපුත්‍රය මම දුෂ්කර ක්‍රියා කරන කාලේ මගේ S2 හිස් කබල තුල ගිලිලා ගියා. හරියට හිඳුණු ලිම්පතුලක පේන වතුර බින්දු දෙකක් වගේ S2 හිස් කබල තුල ගිලිලා තිබුණා. මම මගේ හිස අත ගන්නකොට හිසේ හැම ඇකිලිලා ගියා. හරියට වේලිච්ච ලබු ගෙඩියක් වගේ. මම අතපය පරිමදිනකොට සාරිපුත්ත එහි රෝම කූප බිමට වැටුණා. මම කුස පරිමදිනකොට මට අහුනේ මගේ පිටකොන්දේ හැම. මම පිටකොන්ද පරිමදිනකොට කුසේ හැම අතට අහුණා. මම මල මුත්‍රා ගොඩේ මැද වැටිච්ච වාර අනන්තයි. මාරයා මට ඇවිල්ලා කිව්වා ගිහිල්ලා රජසප විඳින්න. මං ඒත් දැඩි වීරයෙක් හිටියා. හැබැයි ඒ වීරය නිසා භාග්‍යවතුන් වහන්සේ දුකින් නිදහසුනේ නෑ. අපි තේරුම් ගන්න. අවශ්‍ය ප්‍රමාණයට වීරය කරමින් අනවශ්‍ය ප්‍රමාණයට වීරය නොකරමින් කටයුතු කිරීම තමයි සල්ලහුක බුද්ධි. සහල්ලු දිවි පැවැත්ම. මානසිකව මොකකවත් වහල්ලු වෙන්න හොඳ නැහැ. මානසිකව වහල්ලු වුණාම තමයි අපිට සහල්ලුවක් නැති වෙන්නේ.
භෞතිකව නෙවෙයි මානසිකව වහලු. ඕනවට වැඩිය මනසින් වටිනාකම් දෙන්න සැනසෙල්ලක් නැතුව. ගිනි ගන්න පටන් ගන්න. පිච්චෙන්න පටන් ගන්න. දැවෙන්න පටන් ගන්න. නිින්ද යන්නේ නැතුව ඉන්න. කණ්ඩ හිතෙන්නේ නැතුව යන. ඇඳට ගියාට එක 10 12 සැරයක් ඇහැරිලා ආයෙත් වතුර බිබී ඇවිදිනවා. ඒ මොකද? මනසින් දේවල් වලට ඉවර කරන්න හෝ ලං කරන්න වටිනාකම් දෙන්න කියලානේ. කැමති වෙච්ච දේවල් ලං කරගන්න මනසින් දෙන වටිනාකම් අකමැති වෙච්ච දේවල් ඔක්කොම මොකක් කරන්නද? බැහැර කරන්න. අයින් කරන්න දෙන වටිනාකම්. ඔබට සෑහලුව නැති කර. ඉතින් නිවන් මාර්ග පුහුණු වෙන කෙනෙක් මම යෝජනා කරන්නේ ඔබ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට සම්පූර්ණයෙන්ම සියල්ලම අතහැරලා දාගෙන දැඟලුවා කියලා සියලු අවබෝධය හම්බෙන්නේ නැහැ. ඒ වගේම මම මුකුත් නොකර සැහැල්ලුවෙන් ඉන්නවා කියලා මුකුත් නොකර හිටියට කිසිවක් අපිට අවබෝධ වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට අප සිහිය දියුණු කළ යුතුයි. නුවණ දියුණු කළ යුතුයි. සතිය වැඩි දියුණු කරගන්න කැපවීම කළ යුතුයි. වීරිය අපේ අගේන අපේ දහම මොන වීරියද? සම්මා වායාමනේ. නූපං අකුසලයේ උපදින එක වළක්ව ගන්න වීරිය කරනවා. ඉපදිලා තියෙන අකුසලයේ පුළුවන් තරම් අයින් කරගන්න වීරිය කරනවා. නූපං කුසලයේ උපදව ගන්න වීරිය කරනවා. උපං කුසලය කොමකටද? වැඩි දියුණු කරගන්න වීරිය කරනවා. එතකොට ඒ වීරිය තමයි සම්මා වායාම කියන්නේ. එවැනි වීරියකින් විතර අපි දුකින් නිදහස් වෙන්නේ. අපිට විමුක්තිය උදා කරගන්න උපකාරයක් වෙන්නේ. එවැනි වීරියක් විතරයි. නොකා නොබි වෘත සමාදන් වෙලා හිටියා කියලා නේද? නොනිදා වෘත සමාදන් වෙලා හිටියා කියලා අපි දුකින් නිදහස් වීමක් වෙන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට කරන්න කොයි දෙයකවත් සීමාව ඉක්මවලනවා දරුවොන්ටවත් ධනයටවත් ඵලයටවත් කීර්තියටවත් අපකීර්තියටවත් ඔය කිසි ඒකට වටිනාකම් දෙන්න එපා. දෙන්න ගියොත් ආතතියම තමයි වැඩි වෙන්නේ. ස්ට්‍රෙස් ඒ ડિප්‍රෙෂන් නේද? ඔය දැන් අලුත් නම් වලින් කියන ඔක්කොම මානසික රෝග ටික එන්නේ මනසින් දෙන වටිනාකම් වල වැඩිකම. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති නේ. මගේ දරුවෝ මට ඕන විදියටම මං කියන විදියටම මං හිතන විදියටම කටයුතු කළ යුතුයි කියන දැඩි ආදානග්‍රාහී බවට ගියොත් එයා ඉතින් ටයර්ඩ් තමයි නේ. විහඤ්ඤති. ආර්ය මහන්සේන ඔළුව කැක්කුම හැදෙනවා චුට්ටක් එහෙම වෙනකොට කියන්නෙම දැන් මෙහෙමනම් පස්සේ කොහොම වෙයිද? දැන්ටත් මෙහෙමයි මට එකට එක කියනවා පස්සේ ඉතින් අල්ලලා හමාරයි. එච්චර හීන දකින්න එපා. සමහරට එම නොවෙන්න පුළුවන්. අවුරුදු 12 දී 13 දී පොඩි ආගියුමන්ට් එකකට ආවට 17 18 වෙනකොට බොහොම කාම් වෙන්නත් පුළුවන්. ඕන එකක් වියතයි. එහෙම කාටවත් නිශ්චිත ලේබල් අලවන්න එපා. මෙයා මෙහෙමමයි ඒ එක එක්කෙනාට ලේබල් අලවන්න ගියන් ඒ ලේබලේ තමන්ගේ ඔළුවේ තියෙනවා. තමන්ගේ හිතේ දැඩි ලෙස ග්‍රහණය වෙනවා. ඊට පස්සේ සමහරට ළමයා වෙනස් වෙලා අපිට වෙනස් වෙන්න බෑ. දේවල් වෙනස් වෙලා අපිට වෙනස් වෙන්න බෑ. අපි දුක් විඳින අපි හදාගත්තු කොටු ඇතු. මම ඔබට කියන්නේ අනිත් අය හිර කරන්න කොටු හදනව නේද? ඉස්සෙල්ලම අපි තමයි කොටු වෙන්නේ. ඒක මතක තියාගන්න. අනිත් අය කොටු කරගන්න හදන තාප්පවලට ඉස්සෙල්ලම අපි කොටු වෙනවා. අනිත් අය බන්ධනාගාරගත කරගන්න හිතන්න එපා. ඔබ බන්ධනාගාරගත වෙනවා. එහෙනම් අපට නිදහස ඕනි නම් නේද? අපි සීමාව ඉක්මවල මනසින් බලාපොරොත්තු වීම නවත්ත. සීමාව ඉක්මවපු ඒ හීනවල අපි කවුරු සම්බන්ධවවත් යන්න ඕනි නැහැ. මොන දේ සම්බන්ධවවත් යන්න ඕනි නැහැ. මැදක ඉඳන් කෙරෙන්න ඕන ටික කරමු. මේ කියන්නේ ගෙදරට නීතියක් රීතියක් ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. මගේ පන්සලෙත් නීති රීති තියෙනවා. නීති රීති ඕන. දැන් මෙතෙන්ට ආව නීති රීති ඕන. මෙතන මේ සැහැල්ලුවෙන් ඉන්න දෙනවා කියලා ඕන පිස්සුවක් කරන්න බෑ මෙතන. මෙතෙන්ට අදාළ නීති රීති ටිකක් තියෙනවා. හැබැයි අපි ඒ නීති රීති වලට එකඟ වෙන ගමන්ම අපි යථාර්ථයේ තේරුම් අරගෙන ඉන්න. කිසිවක් මම කරන්න බැරි බව. කිසිවක් මගේ කරගන්න බැරි බව. කිසිවක් මගේ ආත්මය බවට පත් කරගෙන වස්සංග කරගෙන තියන් ඉන්න බැරි බව. අපි කොච්චර ධනෙ වියදම් කළත් ඒ වෙන්නේ.
කොච්චර ශ්‍රමයේ වැగిරෙව්වා. කොච්චර අඬ හිටියා. කොච්චර නිදිවරමින් හිටියා. කිසිවක් මම කරන්න බෑ. කිසිවක් මගේ කරගන්න බෑ. කිසිවක් ආත්මේ කරගන්න බෑ. හැබැයි අපි ඒ හැම දෙයක් වෙනුවෙන්ම කෙරෙන්න ඕන යුතුයකම් ටිකත් කරන්න. හරි අපූර්ව උදාහරණයක් අපේ දර්ශන මාත්‍යනේ. දර්ශන මාත්‍යනේ. වසන්ත මාත්‍ය මතක් කරා. ත්‍රිපිටකයේ තියෙන උදාහරණය. අම්මා පැටියට කිරි දෙන්න ඕනේ තමනුත් තනකොළ කන ගමන් කියලා බුදුහාමුදුරුවෝ කියපු තැනක්. හරියට හරි. ඒක තමයි සල්ලෝකෝත්ති කියන්නේ. සල්ලෝකෝත්ති කියන්නේ ඒකට. අම්මා පැටියට කිරි දෙන ගමන් මොකද කරන්න ඕනේ? තමනුත් තනකොළ කන්න. තමන් තනකොළ නොකා කිරි දීම තමයි අන්තේනේ. එතකොට එක වෙලාවක පැටියට කිරි දෙන්න කෙනෙකුත් නැති වෙලා තමන්ටත් තමන් නැති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අනිත් අය ආධ්‍යාත්මිකව පෝෂණය කරන ගමන්, භෞතිකව පෝෂණය කරන ගමන් තමන්ගේ වැඩෙත් තමන් කරගන්නත් ඕන. නැත්තම් අපි මතක තියාගන්න. පසු කාලීනව අපි ඉඳපොයේ සැහැල්ලුවක් නැතුව අන්තවලට ගිහිල්ලා කරපු වැඩවලින් අපි අපිටත් වෛර කරනවා. අපි අනිත් අයටත් වෛර කරනවා. ඉඳා සල්ලෝක බුද්ධි කියන ඒ වචනේ ඇතුලේ තියෙන ගැඹුරු දාර්ශනික හරයන් ඔබ හොඳින් අධ්‍යයනය කරන්න, හොඳින් තේරුම් ගන්න, ඔබ හොඳට සිහිනුවණින් ඒවා නැවත නැවතත් මතක් කරමින් ජීවිතයට ප්‍රත්‍යක්ෂ කරන්න. ඊළඟට සන්තින්ද්‍රියෝච. ඉන්ද්‍රිය දමනයක් ඇති කෙනෙක් කියන්නේ. සන්තින්ද්‍රියෝච කිව්වේ මොකද්ද? දැමුණු ඉඳුරන් සහිත කෙනෙකු වීම සන්තින්ද්‍රියෝච. දැමුණු ඉඳුරන්. ඉඳුරන් කොච්චර තියෙද අපිට? ඇස ඉන්ද්‍රියක්, චක්කු, කන ඉන්ද්‍රියක්, සෝත, ඊළඟට නාහේ ඉන්ද්‍රියක් නේ, ගාන, දිව ඉන්ද්‍රියක්, જીවහා, කය ඉන්ද්‍රියක්, කාය, සිත කියන්නේ ඉන්ද්‍රියක්, මන. එතකොට ඉන්ද්‍රියන් කීයද? 6ක් තියෙනවා. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඉන්ද්‍රියන් 6 ගැන භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා දමනයකින් වැඩ කරන. සංයමයකින් වැඩ කරන. සංයමයකින් වැඩ කරන. ඇත්තටම ඉන්ද්‍රිය දමනය කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයක් නේ. අපේ ඇහැ සංවර කරනවා කියන්නේ, කන සංවර කරනවා කියන්නේ, නාහේ, දිව, කය, හිත සංවර කරනවා කියන්නේ මතක තියාගන්න. එය ඉන්ද්‍රිය සංවර සීලය. ඒක අවශ්‍යයි. දැන් මෙතන මොකද්ද මේ සංවර කරනවා? ඇහෙන් කිසිම රූපයක් නොබලා ඉඳීමද? නෑ. කිසිම රූපයක් නොබලා ඉඳීම නෑ. ඒක කිසිම රූපයක් නොබලා ඉඳීම සංවරකමත් නෙමෙයි. නේද? රූප දිහා බැලීම අසංවරකමත්. ඒක නෙමෙයි. න නිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති. නිමිති අනුනිමිති ගන්නෙ නැති කෙනෙක්. ඇහැට රූප හමු වෙනවා හැම දවසකම නේ. හැබැයි අපි ඒ හමු වෙන අරමුණ පස්සේ මානසිකව වහලෙක් වෙලා යන්නේ නැත්නම්, ඒ පිළිබඳව සිතුවිලි ඇති කරගෙන, ඒ පිළිබඳව සංකල්ප හදාගෙන, ඒ තුල තණ්හාව හරි, ද්වේෂය හරි, මෝහය හරි උපද්ද ගමන් කරන්නේ නැත්තම් අපි අපේ ඇහැ සංවර කරගත්තු කෙනෙක්. ඇත්තට මේක ප්‍රායෝගික ජීවිතයටත් අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒක අපි කාගෙත් ප්‍රායෝගික ජීවිතයට අත්‍යවශ්‍යයි. මොකද අපිට හමු වෙන රූපේ පස්සේ යන්න ගියොත්, එහි වහල්ලු වෙන්න ගියොත්, එය උපාදාන කරන්න ගියොත් අපි කොතන නතර වෙයිද? අඩුම අපේ සදාචාරයක් ඉතුරු වෙන එකක් නැහැ නේ. මහ ලොකු නිමම් මගක් නෙමෙයි. සදාචාරයක් ඉතුරු වෙන එකක්. අපි ලැජ්ජාවක් බයක් නැතුව සමාජේ වැඩ කරන්න පටන් ගන්නවා. අපි රූපවල වහල්ලු වෙලා අකුසලයට පෙළඹෙන්න පටන් ගන්නවා. නීති විරෝධී වැඩ කරන්න පටන් ගන්නවා.
ඒ නිසා ඔබ ඇහැ කියන ඉන්ද්‍රිය යම්කිසි ආකාරයකට සංයමයටපත් කරනවා කියන්නේ. දමනය කරනවා කියන්නේ. සන්තින්ද්‍රිය දැමුණු ඇස නැමැති ඉන්ද්‍රිය සහිත කෙනෙක් වෙනවා කියන්නේ රූප නොබලා ඉඳීම නෙමෙයි රූප පෙනේ. දැන් මේ අපි එකිනෙකාට හමු වෙනවා. ඒ හමු වීම නෙමෙයි ප්‍රශ්නේ. අපි එකිනෙකාගේ රූපය ඇසින් ස්පර්ශ කර කර ඒ ඔස්සේ හදාගන්න සංකල්පවලයි ප්‍රශ්නේ. කැමති රූපේ දකිනකොට වහලෙක් වෙලා රාගයෙන් කාමයෙන් උමතු වෙන තැනට යනවනේ. ඒ අනුන්ටයි රූපත් මගේ රූප කරගන්න යනවනේ. එතන තමයි අපේ ප්‍රශ්නේ පටන් ගන්න. අකුසලේ පටන් ගන්න. පව පටන් ගන්න. සංසාරේ නවතින්න පටන් ගන්න. එතන. නැතෝ රූපයක් එක්ක කතා නොකර ඉඳීමක් නෙවෙයි. දැන් හරි අපූර්ව උපමාවක් මට මතක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් දවසක් ආනන්ද තෙරුන් අහනවා මේ ස්ත්‍රී රූපත් එක්ක කොහොමද වැඩ කරන්න ඕනේ කියලා භික්ෂුන් වහන්සේ. කාන්තාව එක්ක ප්‍රශ්නයක් ඇහුවා ආනන්ද ආම්රුගවංශ නැති කාලයක ස්වාමීනි අපි කොහොමද ඉතින් මේ කාන්තාවත් එක්ක වැඩ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ එක විටම කිව්වා නොදැක ඉන්න තරමටම හොඳයි. කාන්තාව ගැන භික්ෂුන්ට දීපු උපදේශය තමයි හමු වෙන්නේ නැති එකම නොදැක ඉන්න තරමටම හොඳයි කියලා. ආනන්ද තෙරුන් වහන්සේ ඉල්ලා සිටියා අනේ ස්වාමීනි ඒ වගේ දෙයක් නම් අනුතැන වදාරන්න එපා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කිසිම කාන්තාවකගේ රූපයක් හමු නොවි ඉන්න මට්ටමට ශික්ෂාපදයක් පැනෙවුවා නම් එහෙම මේ වෙනකොට බුද්ධ ශාසනෙත් ඉවරටම ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. මොකද ලංකාවේ නම් වැඩිපුරම දානි ඩිංගක් හරි ගෙනල්ලා පූජා කරන්නේ උපාසකම්මල ටික. නිකන් හරි භාග්‍යවතුන් වහන්සේ එහෙම නීතියක් දැම්මනම් කාන්තාව මුණ ගැහිමම තහනම් කියලා නේ. ශාසනය ඉවරයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා එහෙනම් හමු වුණාට කමන්නේ කතා නොකර ඉන්න. ආනන්ද තෙරුන් වහන්සේ ඉල්ලා සිටියා අනේ ස්වාමීනි ඒ වගේ නීතියක් පනවන්නත් එපා. මොකද එහෙම කාන්තාව එක්ක කතා නොකර ඉන්න කියලා පැනෙව්වොත් ඒ ඇත්තන්ගේ කිසිම ප්‍රශ්නයක් කිසිම ධර්ම කාරණාවක්වත් විසඳලා දෙන්න අවස්ථාවක් භික්ෂූන්ට නැති වෙනවා. එතකොට කාන්තාවන්ට දේවල් sannivedanaya කරන්න තියෙන ඉඩහසර නැති වෙලා යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ තමයි හරිම අති උතුම්ම මඟ පෙන්වීම. මොකද උන්වහන්සේ දේශනා කළා. එහෙනම් ආනන්ද මම භික්ෂූන්ට අනුදැන වදාරනවා මේ හැම වෙලාවෙම සිහියෙන් ඉන්න. ඒ වෙලාවේ කිව්වේ නෑ මේ ඍජුවම අසුභය වඩ ඉන්න කියලා. මොකද්ද කිව්වේ? සිහියෙන්. සිහියෙන් ඉන්නව නම් කතා කරත් හමු වුණත් වෙන්න පුළුවන් අගතිය සම්පූර්ණයෙන්ම වළක්වන්න. අපිට ඇත්තටම ඇහැයි රූපේයි හිතයි හමු වෙන වෙලාවේ සිහි නැති වෙච්ච හින්දා තමයි ඔක්කොම වැරදිලා තියෙන්නේ නේ. වැරදිච්ච හැමතැනම වැරදිලා තියෙන්නේ ඇහැයි රූපේයි හිතයි හමු වෙච්ච හින්දා නෙවෙයි. ඒ වෙලාවේ අපිට සිහි නැති වෙච්ච හින්දා. ඔබ පසුව කියන්නේ නැද්ද? මං අහු වුණා. සිහි නැති වෙච්ච වෙලාව. ඒ කියන්නේ අර වොත්තපන අවස්ථාවේදීනේ අභිධර්මයට අනුව යෝනිසෝ මනසිකාර බිඳ වැටිච්ච වෙලාව. ඒ වෙලාවේ සිහි නැති වෙලා. එක්ක කැමැත්තේ අන්තයට මනස ගිහිලා තියෙනවා, එක්ක අකමැත්තේ අන්තයට ගිහින්. කැමැත්තේ අන්තයට ගියාම රාගෙන් කාමෙන් මුසපත් වෙනවා. අකමැත්තේ අන්තයට ගියාම ද්වේෂෙන් වෛරෙන් ක්‍රෝධෙන් මුසපත් වෙනවා. හැබැයි ඒ හමු වෙන වෙලාවේ මේ රූපයේ ඇත්ත ස්වභාවය, තමන්ගේ ඇසේ ඇත්ත ස්වභාවය දෙක ස්පර්ශ වෙලා හටගන්න විඥානයේ ඇත්ත ස්වභාවයත් හරියට සීනුවෙනින් දැක්කොත් එය කොච්චර తాවකාලික ෂණයකට එහා ආවුෂක් නැති ෂණයක් ඇතුළතම ඉපදිලා ෂණයක් ඇතුළතම පැවතිලා ඒ ෂණය තුලම නැති වෙලා යන ධර්මයකටයි ඒක ගොදුරු කියලා සිහියෙන් දැක්කොත් එයා සම්පූර්ණයෙන්ම ඇහැ සංවර කරපු කෙනෙක්ද නැද්ද? සංවර කරපු. එතකොට කියනවා ඇස් ඇත්තේ වී නමුත් අන්ධෙක්සේ ජීවිත. ඇස් තියෙනවා. හැබැයි ඉන්නේ අන්ධෙක්. ඇස් ඇත්තේ වී නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වදාරනවා මම ජීවත් වෙන්නේ ස්වාමීනි අන්ධෙක් වගේ. ඒ කියන්නේ රූපවලට මනසින් වටිනාකම් දෙන්න යන්නේ නැහැ කියන්නේ.
කන් ඇත්තේ වී නමුත් ස්වාමීනි මම ජීවත් වෙනවා පිහිරෙක් වගේ. ඒ කියන්නේ ශබ්ද එකක්වත් අහන්නේ නැහැ කියන එකද? ශබ්ද ඇහෙනකොට කන් දෙක වහ ගන්නවා මට නම් ඇහෙන්න එපාවා කියන එකද? නෑ නෑ. ශබ්ද ඇහෙනවා නිමිති ගන්න. අනු නිමිති ගන්න. මනසෙන් වටනකම් දීලා ඔළුව නරක කරගන්න. මං අපේ ඉගෙන ගන්න දූල පුතාලටත් කියන්නේ ඔබට බොහෝ රූප හමුවේ. බොහෝ ශබ්ද හමුවේ. බොහෝ රහ හමුවේ. බොහෝ පහසවල් හමුවේ. බොහෝ ස්මෙල් ගන්ධයන් හමුවේ නේ. බොහෝ සිතුවිලි අරමුණු ධර්ම හිතට එයි. ඒවට වටිනාකම් දිදී ගියොත් ඔබේ අරමුණ ගිලිහිලා යයි. ඔබේ ඉලක්කෙ ගිලිහිලා යයි. ඔබට සපුර ගන්න තියෙන ඒ අරමුණු ඔබෙන් ඈතට ගිහිල්ලා ඔබට ලං වෙන්න බැරි තරම්ම දුරකට ඔබේ අරමුණ ගමන් කරයි. නිවන් දකින්න පුහුණු වෙන අයටත් මම යෝජනා කරන්නේ පන්සලේදී, වනපියසේදී, නගරයේදී, වැඩපළේදී ඕනම තැනක ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඇර වෙන මොනවාක්වත් මුණ ගැහෙන්නේ නැහැ. ඒවා තේරුම් ගත්තොත් ඒවත් එක්ක ගොඩ නැගෙන හිත තේරුම් ගත්තොත් ඒවයි තියෙන අල්ප ආස්වාදයයි බහු ආදීනවය තේරුම් ගත්තොත් ඔබ ඇත්තටම ඇහ සංවර කරයි, කන සංවර කරයි, දිව සංවර කරයි, නහය සංවර කරයි, කය සංවර කරයි, හිත සංවර කරයි. ඇත්තටම බුදුදහමේ මුලින් සංවරය පටන් ගන්න කියන්නේ කායනුත් නෙවෙයි නේද? මනසින්ම තමයි පටන් ගන්න. ඒ සම්මා දිට්ඨියෙන් මනසින් ඇති කරගන්න අවබෝධයකිනුයි කය দমনය කරන්න. මනස තුළ ඇති කරගත්තු අවබෝධයක් නුවණක් නැතුව කය සංවර කරගත්තොත් ආයෙත් ඒක මොකක් වෙලාද නවතින්නේ? සීලබ්බත පරාමාසයක් වෙලා නේ. කවෘතයක් වෙනවා. ඇති කරගත්තු සමාධිත්‍යයෙන් ලෞකික සමාධිත්‍යයෙන් තමයි අපි මේවට එළඹෙන්න ඕන. ඇති කරගත්තු නුවණකින් දාර්ශනික පදනමකින් තමයි අපි අපේ ඉන්ද්‍රයන් සංවරය පටන් ගන්නවා. නැත්තම් සමහර අය තරහටත් කියනවනේ, තරහටත් කියනවා මට නම් පෙන්වන්න බෑ රූප කියලා. එතකොට එයා ඒ රූප අතහැරලා ඉන්නේ, එයා රූප නොබලා ඉන්නේ අවබෝධයකින්ද තරහ වෛරෙහිඳ? තරහ වෛරෙ. සමහර කෙනෙක් රූප දිහා බලලා රූප නොබලා ඉන්න තීන්දුව ගන්නෙ බැලුවම ඉවස ගන්න බැරි හින්දා. ආසාව උල ගන්න බැරි හින්දා. ඒක නෙමෙයි ඕන. ඔබ කරන්න ඕනේ රූප හමු වෙද්දිත් රූප ගැන තේරුම් ගනිමින් රූප බල බහලෙක් නොවින්න. ශබ්ද ඇහෙද්දි ශබ්දවල යථාව, ශබ්ද ඇසුරින් උපදින සිත්වල ඇත්ත අඳුනාගෙන එහි වහලෙක් නොවි ඒ මොහොතේම ඒ සත්‍ය අඳුනාගත්තෙක් ලෙස එහි වහල්ලු නොවි ජීවත් වෙන. නිමිති අනු නිමිති ගන්නෙ නැතික. ඒ හින්දා ඔබ ඉන්ද්‍රිය සංවරය කියන එක ඔබේ නිවන් මාර්ග සාධනය කරන එක. ඇත්තටම කිව්වොත් ඒ ස්පර්ශය නේද? ඉන්ද්‍රිය අසුරින් ලබන ඒ සලායතන පච්චා පස්සෝ කියලා කියන්නේ සලායතන ආයතන 6 අසුරු කරගෙන පස්ස ස්පර්ශය ලබද්දී ඔබ හරියට යෝනිසෝ මනසිකාරය පවත්ව ගත්තොත් එතනින් එහාට සලායතන දුරු කරන්නත් පුළුවන්, පස්ස දුරු කරන්නත් පුළුවන්. ඒ අසුරින් වැඩෙන සංසාර ගමනම නවත්තන්නත් පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි සලායතන නිරෝධයෙන් පස්ස නිරෝධයට යන එකනේ. අපි පොයදා දවසේ සීල වැඩසටහනේදී ගැඹුරින් ඒ කාරණා සාකච්ඡා කළා සිල් පිරිසක් කරන. නමුත් මම මෙතන පොදු පිරිසට මේ දේශනා කරන නිසා එච්චර ගැඹුරකට යන්නේ නැතුව මම කියන්නේ සාර්ථක ගෘහ ජීවිතයකට සාර්ථකව බොහොම gedara ඉඳන්ම යන ආධ්‍යාත්මික ප්‍රවර්ධනයක් කරා යන ගමනකටත් මම යෝජනා කරනවා ඇහැට හමු වෙන රූපත් ඒ ඇසුරින් උපදින සිතුවිලි වලටත් වටිනකම් දෙන්න එපා. මනසේ ලොකු නවාතැම් දෙන්න එපා. දිගු කාලීන ස්ථාවර රැඳවුම් ස්ථාන බවට කිසිම තැනක් පත් කරවන්න එපා. ඇත්තටම කිව්වොත් පර්මනන්ට් රෙසිඩන්ස් දෙන්න එපා. පුළුවන් තරම් ටෙම්පරරි තියෙන එක හොඳයි. මනසේ උපදින එක తాවකාලිකයි කියලාම
ඔළුවේ හදන එක ඒක ඒ මොහොතේම කියලා දෙන තරමට අකුසල් පැත්තට බර වෙන එක අඩු කරන්න. මොකද ඔය කිසිම සිතුවිල්ලක් කිසිම රූපයක් නිසා උපදින කිසිම සිතුවිල්ලක් එක විදියට අපිට ආස්වාද දිදි තියෙන්නේ නැහැ. එක යුගයක සමහර දේවල් දකිද්දී අපිට ඇති වෙච්ච ආස්වාදේ මතක් කරා. අද ඒක ඒ විදියටම දැනෙනවද? දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. සමහර දේවල් ගැන අපිට ඇති වෙච්ච අකමැත්තවලු අද අපිට ඒ විදියටම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉපදිච්ච සිතුවිලි එකක්වත් නිත්‍ය විදියට තිබිච්ච නෙමෙයි. ආස්වාදේ දීපු සිතුවිලිත් නිත්‍ය විදියට තිබිලා නැහැ. අරමුණු ඇසුරේ. තරහ ක්‍රෝධය ඇති කරපු සිතුවිලිත් ඒ විදියටම තියෙන්නේ නැහැ. මම කියන්නේ අපි ඕව තේරුම් ගන්නව නම් අපේ ඕනම දෙයක සාමය උපදවන්න ලේසි වෙනවද නැද්ද? ලේසි වෙනවා. රූපෙත් අනිත්‍ය නම්, ඇහත් අනිත්‍ය නම්, ඒ ඇසුරින් උපදින සිතත් අනිත්‍යයි කියලා අපි තේරුම් ගන්නවා නම් ඒ ඇහ සංවර කරපු කෙනා නිසා මොන තරම් ප්‍රශ්න විසඳෙනවද? දැන් මේ වගේ ආයතනවල උනත් වැඩ කරන්න හරි ලේසි නේමන. නැත්තම් සදාකාලික තරහකාරයෝ හිටියොත් කමිටියක් විදිහට වැඩ කරන්නවත් බෑ. විහාර කමිටුවටවත් බෑනේ යන්නනේ. යන්න බෑ. පන්සල් කමිටුවේ වැඩ කරන්න බෑ. සමහර වෙලාවට මට පුදුමයි. ඔයත් මෙහෙම කමිටි එකක් විදිහට විවිධ පළාත් වලින් ඇවිල්ලා විවිධ ගම් වලින් ඇවිල්ලා නේද? විවිධ අධ්‍යාපන මට්ටම් වලින් ඇවිල්ලා එකට එකහුව වෙලා සමගියෙන් වැඩ කරන එක හරි පුදුමයි. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද එකම පවුලේ අයටත් එකිනෙකා එක්ක සිහිනුවණින් වැඩ කිරිල්ල කියන එක හරි දුෂ්කර ලෝකෙ. මේක ලොකු ජයග්‍රහණයක්. මේක ලොකු ජයග්‍රහණයක්. අපි අපේ මනස හදාගන්න තරමට ප්‍රිය අප්‍රිය රූප කියලා දෙකක් නැති වේවි. කැමැති අකමැති රූප කියලා දෙකක් නැති වේවි. හොඳ නරක රූප කියලා දෙයක් නැති වේවි. රූප විතරක් තියෙයි. රූපවලට උරුම පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේ විතරක් රූප වලින් දකි. නියම ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ වෙන වෙනම රාජකාරී කරන අයටත් අර හාමුදුරුවන්ට යෝජනා කරපු එකම තමයි යෝජනා කරන්න තියෙන්නේ. ඔබට වෙනත් රූප හමු වෙන එක වළක්වන්න බෑ. හැබැයි මතක තියන් හිටියොත් මං කවුද කියලා නේ. ස්ත්‍රී රූප එක්ක වැඩ කරන්න වෙනවා, පුරුෂ රූප එක්ක වැඩ කරන්න වෙනවා නේද? ඔබට වඩා තරුණ රූප එක්ක වැඩ කරන්න වෙනවා, ඔබට වඩා වැඩිහිටි රූප එක්ක වැඩ කරන්න වෙනවා, ඔබට ඔබගේ සම වයසේ රූප එක්ක වැඩ කරන්න වෙනවා. කොයි රූප එක්ක වැඩ කරා? මම කවුද නේද? මම කවුද? මගේ අරමුණු මොනවද කියලා සිහි කල්පනාවේ තියන් ඉන්නවනම් මොන රූපේ නිසාවත් gedara awul වෙන එකකුත් නැහැ නේද? තමන්ගේ අරමුණු විනාශ වෙන එකකුත් නැහැ. බුද්ධිමත් රැක ගන්න ඕනේ ඔබේ හිත තමයි. හිත රැකගත්තොත් ඇහැ රැකගත්තා තමයි. හිත රැකගත්තොත් කන රැකගත්තා තමයි. හිත රැකගත්තොත් දිව රැකගත්තා තමයි. මේ හිතට සමහර දේවල් ඉතින් ටික කාලයක් අමාරු හේතු ගන්න නේ. පස්සේ තේරුම් ගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් මුල් කාලේ ඔය මේ දැන් මට පොඩක් sugar වැඩි වුණාම blood sugar වැඩි වුණාම මගේ දොස්තර මහත්තයා මට කිව්වා සීනි එපා. මුල් කාලේ ඉතින් දායකයින්ට පේන්න කන්නේ හොරින් කන. ගෝලයින්ට පේන්නේම කන්නේ නැහැ. ගෝලයින්ට නිකන් ගෝලයෝ ඉන්න වෙලාවට. හැබැයි නැති වෙච්ච ගමන් ෆ්‍රිජ් එකේ දාන් තියලා කටින් දාගන්නවා. හැබැයි පස්සේදී මට තේරුණා sugar පැණි රහ දේවල් කන ගමම්ම මෙට්ෆෝමින් බීල් කිසිම තේරුමක් නැහැ කියලා. පස්සේ මගේ හිතට මම ටික ටික කියලා දුන්නා නෑ කවුරු බලන් හිටියත් කවුරු බලන් හිටියේ නැතත් දෙන්නෙම නැහැ කියලා. ඉතින් හිත ඉල්ලන ආයෙ කියනවා නෑ දෙන්නෙම නෑ. ඔහොම ටික දවසක් කියනකොට අන්තිමට හිතම තේරුම් ගත්තා මේ යෝධයාගෙන් ඉල්ලලා වැඩක් නෑ දෙන්නේ. දැන් ඉල්ලන එක නවතිලා. මතක තියාගන්න මේ හිතේ වහලෙක් වෙන්නත් පුළුවන් ඕනනම් අපිට හිත අපේ වහලෙක් කරගන්නත් පුළුවන්. තමන්ගේ අතේ තමයි.
යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධන. භාග්‍යවතුන් වහන්සේ වදාළ දවසක යම් කිසි කෙනෙක් තමන්ගේ හිත සම්පූර්ණ දමනය කර ගන්නවද එදාට එයා මායාගේ බන්ධනෙන් නිදහස්ද නැද්ද? නිදහස්. එයාට ආයේ කවදාවත් මායාට අහු වෙන්න වෙන්නේ. ඒ කියන්නේ එයා උපත්ති ඉවර කරා. එයා උපත්ති. හිත තමයි දමනය කරන්නම ඕන ඉන්ද්‍රිය. එතකොට දිවත් පුරුදු වෙනවා. දැන් ඇත්තටම සීනි දාලා දුන්නත් අප්පිරිය. සීනි දැන් මේ එක එක අරු මෝසන් ඒවා ගෙනල්ලා මගේ ඉස්සරහින් ප්ලේට් තියනවා උදේට දවල්ට. මම ඉතින් කොච්චර සරසලා ගෙනාවත් හිතට කියන දෙන්නෙම නැහැ. දායකව අපහු අරන් යනවා. අනේ සූදානම් කරා අපරාධ කී හිතින් විඳෝ යන වෙති සමහර විට. නේ? අද උදේ මම දැක්ක වටේට රවුන්ඩ් තියලා මැදට නිකන් පොඩි ආමන් නැටේකුත් තියලා. ඉතින් අර ආමන් නැටේ දැක්කම මම ඒක කැපහින්ද අරකට එක්ක කයි කියලා මාරයා වගේ එවන්නේ නැති නේද ඉතින්. මං අහුවෙන්නේ. මම හිතට කියනවා නෑ ආම්බන් නැට මැදට තිබුණත් වටේ තියෙන සීනි ගුලියක්. කැප නෑමයි. හිතට කිව්වම් ආම්බන් නැටත් එක්කමයි අයින් කරා. මේක තේරුම් ගන්න. මේ හිතත් එක්ක කතාව හරි ලොකු අභ්‍යාසයක්. හරි ලොකු අභ්‍යාසයක්. ඒක ප්‍රැක්ටිස් කරන්න. හරි ආස්වාදයක් ඒක පුහුණු වෙන එක. හිතේ අපි වහලෙක් වෙනවා දකින්න එක නෙවෙයි. හිත අපිට ඕන විදියට හසුරව ගන්න පුළුවන් කියලා දකිනකොට පුදුම සතුටක් දැනෙනවා. මේ හිතේ වහල නොවී ඉඳීමේ ආස්වාදය බලන්න කොහොමද කියලා. හරි සැනසෙල්ලක් දැනෙනවා. ඒක විඳින්න පුළුවන්. ඔය මම ඔබට ප්‍රායෝගික උදාහරණයකින් කිව්වේ. මේක හරියට පුහුණු කරගෙන ගියොතින් මතක තියාගන්න අපිට දවසක ඔය ඉන්ද්‍රියන් හයම ඔය විදියට ඕන දෙයක් සම්බන්ධව පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නොකා නොබී ඉන්නවා කියන්නේ නෑ. අකපැදේ නොකර ඉඳි. කැපදේ ගන්න ඕනේ. කැපදේ ගන්න එපා නැත්තම් පවතින බෑනේ. යාපනා යැපෙන්න එපා. විහිංසූපරත්‍ය බ්‍රහ්මචර්ය අනුග්‍රහයනේ. ඇලීම් දුරු කරගෙන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වෙන කෑම ගන්න ඕනේ. කෑම නොකා ඉඳීම නෙවෙයි මේ දිව සංවරය කියන්නේ. ඒකේ අර්ථය වටහාගෙන ඒ අර්ථය සම්පූර්ණ කරගන්න අවශ්‍ය ප්‍රමාණය විතරක් ගැනීම. දැන්ට වෙලා තියෙන්නේ අපි ඒ කෑම කන්නේ ඇයි කියන අර්ථය වටහාගෙන ඒ අර්ථයට අදාළ දේවල් නෙවෙයිනේ. අපි විවිධ දේවල් හිත නේද? වලවල් ගැහිච්ච තැන් ගොඩ කරන්න, දුර්වර්ණ වෙච්ච තැන් පාට කරන්න. ඒවනේ ඇත්තටම නේද? තවාය මදාය නේ, ජවය පිනිසනේ, මදය පිනිස. ඒ අර්ථවලින් අපි යන්නේ. ඉතින් අපි ඇත්තටම කායිකව ලෙඩුත් වෙනවා. ඒ අර්ථ පස්සේ යන්න මානසිකවත් ලෙඩ වෙනවා. මොකද ඕකේ ඇතිවීමක් නෑ. දැන් ලංකාවේ ඉන්නවා සුදු වෙනවා කිව්වොත් ප්‍රයාරින් ලව්ලි බොන්න කැමති කට්ටිය. ලෙඩ ඇත්තටම ඒ නීඩ්ස් නෙමෙයි අර මානසික ලෙඩේ හැදුණා. ඒ ඉවරයක් නෑ. සීමාවක් ඕන එකක මිනිස්සුන්ට කයට ඇහැට රූප දීමේ, කනට ශබ්ද දීමේ, දිවට රස වර්ග දීමේ නේද? නහයට ගන්ධයන් පිරිනැමීමේ ඔය ඕන එකක් අවශ්‍ය ප්‍රමාණයට කරන්න පුළුවන්. ඔය සිහි විකල් වුණාම සීමාව ඉක්මවනකොට ඒගොල්ලෝ කිසිම තැනක නතර වීමක් පේන්න නැහැ. ඔබ විශ්වාස කරන එක නෑ අද අපේ රට ගණිකා මඩමක් වෙනවා. කිලෝමීටරයක් යනකොට ස්පා සෙන්ටර් බලා ගන්න පුළුවන් 1-6-7කට වඩා. ස්පා කීකේ ගණිකා මඩම් දමමින් අපේ රට විනාශ වෙමින් තියෙනවා. ඒ අය මිනිස්සු එක තැනක නවතින්න තරම් හිත සුවපත් කරනවා. හිත හදාගන්න. මිනිස්සු කයට පහස හොය යනවා. දරුණු සමාජ රෝග ලංකාව ගිල ගනිමින් තියෙනවා. දරුණු සමාජ. සමහර දිස්ත්‍රික්කවල සමාජ රෝග ව්‍යාප්තිය එන්න වැඩි වෙමින් තිබෙනවා. පුවත්පත් වාර්තා කරනවා. ඒ සෞඛ්‍ය ආයතන විසින්
පරේෂණ වලින් වාර්තා කරනවා. එන්නම සමහර දිස්ත්‍රික්කවල සමහර පළාත්වල නරක තත්ත්වයන් උද්ගත වෙමින් තියෙනවා. ඒ මොකද? හිත හදාගන්න සූදානම්. නවතින තැන් ලකුණු කරගන්න සූදානම්. වහල්ල වෙන. පේන දේ පස්සේ යනවා. ඇහෙන දේ පස්සේ යනවා. දකින දේ පස්සේ යනවා. බුදුදහම ඔබට තහනම් කළා නැහැ කාමභෝගී ජීවිතේ. බුදුදහම ඔබට කියනවා ඒකටත් එතික්ස් තියාගන්න. ඒකටත් ආචාර ධර්ම තියාගන්න. කාමේසු මිච්ඡාචාරා වේරමණීනේ. බුදුදහම ඔක්කොටම කිව්වද අබ්‍රහ්මචර්ය? නෑ. පුළුවන් කෙනෙක් අබ්‍රහ්මචර්ය වේරමණ. අනිත් හැමෝටම යෝජනා කළේ මොකක්ද? අන්තයට යන්න ඕනේ නෑ. සියල්ල අතාරින. අනිත් හැමෝම තමන්ගේ පෞල් සංස්ථාව ඇතුළේ ඉන්ද්‍රිය පිනවන. ඉන්ද්‍රිය පිනවීම ගියට තානක් නැහැ. එහෙනම් විශේෂ ජීවිතයක් තෝරාගත්ත පැවිද්දන්ට අයිති එකක් ඒක. ඒ හින්දා ඔබ ඊටාම බුද්ධිමත් බෞද්ධයෝ වෙන්න. කයට පහස සොයද්දි, ඇහැට රූප හොයද්දි, කනට ශබ්ද හොයද්දි, දිවට රහ හොයද්දි, නහයට ගන්ධයන් හොයද්දි, හිතට අරමුණු හොයද්දි බලන්න ඕනේ මම මේ සංසාරෙම අඳුරු කරගන්නද යන්නේ. මට මේ ආත්මෙත් නිවන් මාර්ග ඇහිරෙයි. මං ඊළඟ ආත්මේ මේ සීමාව ඉක්මවීමේ ප්‍රතිඵලයක් ලෙස දරුණු අපාය භූමියක උපදින්නත් පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේම ලක්කන තෙරුම් දැක්ක, මුගලම් තෙරුම් දැක්ක, මල ප්‍රේතයින්ගේ, මල ප්‍රේතයන්ගේ ඒ රූපරාමු පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ගාව කරපු පාපෝච්චාරණ සංයුත්ත නිකායේ ලක්කන සංයුත්තේ නේද? පේතවත්තු පාළියේ ඕන තරම් විස්තර තියෙනවා. ඉන්ද්‍රිය ටික සීමාවක් නැතුව පිනවන්න කියපු අයට වෙච්ච දේවල් මම ඔබට සිහිපත් කරනවා. ඔබ ඔබේ ඉන්ද්‍රියන් ගැන දමනය කටයුතු. එහෙම වුණොත් ඇත්තටම ඔය ලෙඩ රෝගත් ගොඩක් අඩු වෙනවා. මේ ලෝකෙම ditta ධම්ම වේදනී ආනිසංසම් වෙන ලෙඩ රෝග. ඔය දිව පිනවන්න තියෙන තෘෂ්ණාවේ ප්‍රතිඵලමයි කොලෙස්ටරෝල් කියන්නේ. ඕනවට වැඩිය ෆැට් එක වැඩි වීම නේ. ශරීර තරබාලු වෙලා Tamanටවත් Taman පාලනය කරගන්න බැරි. ජාන වලින් හැදෙන දියවැඩියාව එකක්. හැබැයි කෑම පාලනය කරන්නේ නැති රස තෘෂ්ණාව නිසා හැදෙන එක තව එකක්. අද තියෙන බොහෝ ලෙඩ රෝග වලට හේතු සාධක මේ ලෝකෙම අපි හදපුවා මොනවද? ඉන්ද්‍රියන්හි සංවරයක් නැතිකම. ඉන්ද්‍රියන්හි සංවරයක් නැති. ඉන්ද්‍රිය සංවර නොකර අඩුම නිවන් දකින්න නෙවෙයි මෙලොව තියෙන ලෙඩ ටිකවත් අඩු කරගන්න. දිව ඇසුරින්, කන ඇසුරින් ඒ රහ හොය යන තෘෂ්ණාව පාලනය කරගත්තේ නැත. ඉඳුරන් ඇසුරින් ඒ හිත ආස්වාද කරන්න පිනවන්න යන ගමනෙන් ඔබ ටිකක් හරි පාලනය වෙලා නොනොත් මතක තියාගන්න මේ ලෝකෙම පිරෙන ලෙඩ දුක් හැදෙන ප්‍රශ්න උපදින ඉන්ද්‍රිය සංවර කරගත්තු එක්කෙනාට අනිත් එක ගොඩාක් වෙලා විතර වෙනවනේ. දැන් අපේ දූල පුතාලා හරියට බණ අහන්න එනවනේ නේද? දැන් කොහොමද දූල පුතාලා ආස වුණොත් එහෙම ඕනවට වැඩිය කාටුන් බලන්නේ නේද? ඇහැ පිනවන්නනේ නේද? කාටුන් බල කරන්නේ මොකද්ද? ඇහැ පිනවන්නේ. ගේම් ගහ කරන්නේ මොකද්ද? ඇහැ පිනවන එකනේ. මම මේකෙනුත් දින්න. තව එකක් ගහන්න ඕනේ. ඒකෙනුත් දැන් අලුතින් දූල පුතාලා හොයාගෙන තියෙනවා රංචු ටීම් එක්ක අහුවෙලා ඉන්ටර්නෙට් එකෙන් ලොග් වෙලා ගේම් ගහගයි. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? ඒවට වහල් වෙලා ඉඳපු දූල පුතාලට දන්නේම නැතුව එක්සෑම් කිට්ටු වෙනකොට තමයි හීන්දාඩිය දාන්නේ. ඉතින් අම්මා බෝධියේ මුල් කුණු වෙනකන් වතුර වැක්කිරුවත් විභාග පාස් වෙන්නේ නැහැ. මතක තියාගන්න. දැන් මේ දවස්වල ලංකාවේ බෝධින් වහන්සේලා වටේමයි අම්මලා ඉන්නේ. ඕ ලෙවල් කිට්ටු. හැබැයි හතර වටේ රවුම් ගහ නේද? ගේම් ගහ පැය 7-8 එක දිගට රස්තියාදු ගහ ඉඳපු කට්ටියට ඒ 10ක් ලබා දේවා කියලා බෝධියේ ඉල්ලුවට කොළවල එල්ලුවට බෝධි පූජා තිවට ඒ 10 වල් හම්බෙයි. මතක තියාගන්න. තුනුරුවන්ගෙන් හරි ආශිර්වාදයක් හම්බ වෙන්නේ අරමුණක් ඇතුව ඉන්ද්‍රියන් සංවර කරගෙන තමන්ගේ අරමුණට හිත හදාගෙන යන මිනිස්සුන්ට විතර මේ විශ්වය උදව් කරනවා. ඇත්තට මේ විශ්ව ශක්තියෙන් උදව් කරනවා. ඒක නෑ කියන්න බෑ. උදව් කරනවා.
හැබැයි උදව් කරන්නේ නිකම් මුන්ට නෙමෙයි. අපිට උදව් කරන්න කලින් අපිව පරීක්ෂණයට භාජනය කරනවා. අපිට සහතික ලියන්න කලින් නේ. එක එක ඒවා ඒවල බලනවා. ලාභයවල බලනවා. මෙයා නවතිනවද? අලාභයවල බලනවා. නවතිනවද? නින්දායවල බලනවා. නවතිනවද? කීර්තියවල බලනවා. නවතිනවද? ප්‍රශංසා දීලා බලනවා. නවතිනවද? යන අරමුණෙන් අයින් වෙනවද? අටලෝ දහමම අපි ගාවට එවලා බලනවා මේ අටෙන් එකක හරි වහලෙක් වෙනවද? වහලෙක් වෙනව නම් දිගටම ඒක දෙන්න. දිගටම ඒක දෙන්න. හැබැයි පෙනුනොත් මෙයා ලාභාවත් අලාභාවත් කීර්තියාවත් අපකීර්තියාවත් නින්දාාවත් ප්‍රශංසාාවත් මහ සැප සම්පත් ආවත් අධික දුක් අනෝරා ආවත් යන ගමන යන මිනිහෙක් කියලා පෙනුනොත් මේ විශ්වයේ ඊළඟට යට උදව් කරනවා. සාක්ෂි දරන්න ගන්න ඔයාගේ වීරය ගැන. එයාගේ ගමන ගැන සාක්ෂි දරන්න ගන්නවා මහ පොළොව. මේ සබා දහමේ බලවේග අපිට උදව් කරනවා ඊළඟ. එහෙනම් අපේ දෝල පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. ඇහැ පිනවීමේ තෘෂ්ණාවෙන් දඟල ගිහිල්ලා අන්තිම මොහොතේ දෙයියන්ගෙන් ඉල්ලුවට විභාග පාස් වෙන්න විෂ්ණු කතරගම දෙවිවරු පේපර් මාකින් යන්නේ නැති බව මතක තියාගන්න. තමන්ගේ උත්සාහය, වීරියය, සීනුවන නේද? ඉන්ද්‍රිය දමනය මේවයින් තමයි ඔබගේ ජයග්‍රහණ උදා වෙන්නේ. දෙවියෝ, බ්‍රහ්මයෝ, ලෝකය ඔක්කොම උදව් කරයි අරමුණක් ඇතුව වැඩ කරනවා. නැතුව අපේ ගමන අපි නවත්තලා අපේ හිතෙන් අපි කිසිම අදිෂ්ඨානශීලී ගමනක් යන්නේ නැතුව ඉන්ද්‍රිය ටික පාලනය කරගෙන අපේ අරමුණට අදාළ හිත වඩන්නේ නැතුව වෙන දේවල් පස්සේ ගිහිල්ලා අන්තිම මොහොතේ දෙයියන්ගෙන් භූතයින්ගෙන් ප්‍රේතයින්ගෙන් ඉල්ලුවට වැඩක් නැහැ. ලැබෙන්නේ නැහැ. අන්තිමට ඒගොල්ලෝ බෝගස් වලට බැන දෙයියන්ට බුදුන්ට බැන ඉන්න. අච්චර පූජා තිව්වා මෙච්චර පූජා තිව්වා. ඉතින් බුදුහාඳුරෝ පොරොන්දුනාය පූජාව තිබුවොත් එහෙම එක්සෑම් පාස් කරලා දෙනවා කියලා. බුදුහාඳුරෝ අඩුම අපිට නිවනවත් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා නැහැ. උන්වහන්සේ දේශනා කළා තියෙන ඉතින් නිවන් දකින්න එක තමුන්ලගේ වැඩක්. මම කරන්නේ කොහොමද? තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛහතාරෝ තථාගතා. මම ගුරුවරයා, මම මඟ පෙන්වන්න. මම මැප් එක දෙන්නම්. තමන් යන ගමන තමන් යන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපිට සිතියම පෙන්නලා තියෙනවා. මෙන්න සම්මා දිට්ඨිය, මෙන්න සම්මා සංකප්ප, මෙන්න සම්මා වාචා, මෙන්න සම්මා කම්මන්ත, මෙන්න සම්මා ආජීව, මෙන්න සම්මා වායාම, මෙන්න මේකයි සම්මා සතිය, මේකයි සම්මා සමාධිය. මාර්ගය කියලා තියෙනවා. වඩන එක නොවඩන එක ඔබේ වැඩක් මිසක භාග්‍යවතුන් වහන්සේගේ වැඩක් නෙවෙයි. එය පුහුණු නොවි කෝතාම ඵල නැණි කිව්වට වැඩක් නෑ. වෙනේව කර ඉඳලා. ඒ පුහුණු වෙන්න. ඒ මග ගියොත් නේ ඒ ඵල ලැබෙන්නේ. නේද? ඒ මග ගියොත් ඒ ඵල ලැබෙයි. වෙන මගක ගිහිල්ලා ඒ ඵල ලැබෙන්න බෑනේ. එහෙනම් ඔබගේ ලෞකික ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ ඔබේ හිත দমনය කරගෙන. ඉන්ද්‍රයන් ටික සංවර කරගෙන. ඊළඟට ඔබගේ ආධ්‍යාත්මික ප්‍රශ්න වලටත් උත්තර හොයන්න ඕනේ ඔබේ හිත ඇතුළු ඉන්ද්‍රයන් ටික দমনය කර ගැනීම. අර කිව්වේ ඇත්තටම කිව්වොත් විසුද්ධි මග්ගය ආරම්භ කරන ගාථාවේ කියන්නේ අන්තෝ ජටා බහි ජටා නේද? ඇතුළෙත් ගැට පිටත් ගැට දෙවියෙක් අහනෝනේ කොහොමද මේ ගැට ලියන්නේ කියලා. මොකද්ද කියන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. ඉන්ද්‍රිය සංවරයක සීලවන්ත කමක නේද? පිහිටපු එක්කෙනාට තමයි සිත වඩලා ප්‍රඥාව දියුණු කරගෙන තේහිමං විජ්ජතේ ජටක්. ඇතුලේ ගැටයි පිට ගැටයි ඔක්කොම ලියන්න පුළුවන්. සිල් නැතුව බෑ. ඉන්ද්‍රිය සංවරයක් නැතුව බෑ. ඔය ගොඩක් අය හිතන් ඉන්නවා කක්කා බිබී අඩිපුඩි ගහන ගමන් ඕන රස්තියාදු වැඩ කුක් කරන ගමන් මාර්ගඵලත් ලැබෙයි කියලා. හිතන් ඉන්න පුළුවන් එහෙම ලැබෙන්නේ. මාර්ගඵල කියන්නේ නොලෙජ් එකක් නෙමෙයි. නොලෙජ් එකක් නෙමෙයි. ඒක අවබෝධය. ඒ අවබෝධය ලැබෙන්නේ සම්මාදිට්ඨියක පිහිටලා ප්‍රතිපදාවක් පුහුණු කරනකොට. භාග්‍යවතුන් වහන්සේ අපිට එහෙම ප්‍රතිපදාවක් වදාළේ. ඔය ගොඩාක් අය සරකානි සාක්‍යගේ උදාහරණනේ අරගන්නේ නේද? සරකානි සාක්‍යය ඉතින් බිබී හිටියා. ඉතින් එයා එනම් මාර්ගඵල ලැබුවේ. කොතනද තියෙන්නේ සරකානි සාක්‍ය බිබී ඉඳිති මාර්ගඵල ලැබුවා කියලා? සංයුත්ත නිකායේ සරකානි වර්ගයේ
තියෙන සරකානි සාක්‍යයාගේ කතාව සූත්‍ර දේශනාව ආරම්භ බලන්නකෝ බොන වෙලාවේ මාර්ගඵල ලැබුවා කියලා තියෙද කියලා. එහෙම එකක් නැහැ. ඔහු එක යුගයක බේබදු කමේ ඉඳලා තියෙන. ඉතින් අඟුලිමාල හිටියේ මිනිමරමන බේබදු කමේ හිටියේ ඒක මොකක්ද? හැබැයි ඒකෙන් අයින් වුණාම එයා ඒ සංවරයට ආවම එයා මාර්ගඵල ලබන්නේ. නැත්තම් ඔහොම ගිහිල්ලා කියයි නේද? දවසක මිනිමරමර ඉන්න ගමනුත් බුදු වෙන්න පුළුවන් කියලා. එහෙම බෑ. යම්කිසි ආකාරයකට සම්මා දිට්ඨියකට ඇවිල්ලා කායිකව වාචසිකව මානසිකව නිර්වද්‍ය බවක් සංවරකමක් අප තුළ ඇති වෙනකොට තදංග වශයෙන් කෙලෙස් ප්‍රහීන වීමක් සිද්ධ වෙනවා. ඒ කෙලෙස් ප්‍රහීන වෙනකොට අපිට තවදුරටත් ප්‍රඥාව උපදවා ගන්න අවශ්‍ය කරන චෛතසිකවල ඒ සමතය ගොඩ නැගෙනවා. එතන තමයි අපි ඇත්ත ඇති සැටියෙන් දකින ඒ විදර්ශනා නුවණ අප තුළ නිර්මාණය වෙන්නේ. ඒ හින්දා ඕන විගඩමක් කර කර ඉන්න ගමන් නිවනත් ෂණයෙන් අවබෝධ කරගන්න මහායාන කතා ඇති. මම දන්නේ අපි ඉතින් පිළිගන්නේ අවුරුදු 2500ක් තිස්සේ නේද? අපේ ශාසනය ලෙස අපි පිළිගත්තේ අපි වැඩුවේ අපේ උත්තමයෝ අපේ ගුරුවරු වැඩුවේ ඒ උතුම් මග ඒ මග වඩලා තමයි අපේ ගුරුවරු අපේ ඒ උතුම් අපේ ආධ්‍යාත්මික પરම්පරාව ඒ ලබාගත්තු ආධ්‍යාත්මික දියුණුව ලබාගත්තා. ඒ නිසා අපි ඒ මග යනවා. අපි කලබල වෙලා සියලුම ඉන්ද්‍රියන්ගෙන් සියලු අසංවරකම් කරන ගමන් සියලු පෞකාරකම් කරන ගමන් දැන් මේක මට වැටහුණා ඒ නිසා මට ඕන එකක් කරන්න පුළුවන් කියන තැන නෑ. නම් භාග්‍යවතුන් වහන්සේ ඇයි විනය ශික්ෂා පනවල? එහෙනම් මුළු විනය පිටකෙම ප්‍රතික්ෂේප කරලා දාන්න ඕන. නෑ විනය ශික්ෂා ඕන. නැත්තම් ශාසනයක් යන්න පුළුවන්ද? බෑ. හැබැයි ශාසනය කියන්නේ කොතනකවත් සීලයෙන් විතරක් නිවන් දකින්නවා කියලා කියන්නේ. සමාධියෙන් විතරක් නිවන් දකින්නවා කියලා කියන්නේ. නිවන් දකින්නේ කොතනින්ද? ප්‍රඥාව නේද? උදයත්ත ගාමිනී ප්‍රඥාව වැඩිමෙන්මයි. ඒක ඇත්ත. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දැන් ගිහියාට පුහුණු වෙන ප්‍රතිපදා කියනවානේ. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. එහෙනම් සද්ධා ඕනේ නැත්තම් නේද? සීල ඕනි නැත්තම්, ඡාග ඕනි නැත්තම් ඇයි භාග්‍යවතුන් වහන්සේ වග්ගපච්ච සූත්‍රය දේශනා කළේ? ප්‍රඥා විතරක්ම නම් ඕන නෑ. අර ටිකෙන් පෝෂණය කරපු වැඩිච්ච හිත තුල තමයි ප්‍රඥා පාඨවයක් ඇති කරන්න පහසු. ඔබ ගෘහ ජීවිතේ ඉඳන් පුහුණු වෙන්නේ නේ. හැමෝම මහාන වෙන්නේ නෑනේ. ඔබ ගෘහ ජීවිතේ ඉඳන් පුහුණු වෙන්නේ. ශ්‍රද්ධාව වැඩි දියුණු කරමින්, සීලයෙන් හිතට අනුග්‍රහ කරමින් නේද? සීලයෙන් හිතට අනුග්‍රහ කරමින්, ඡාගයෙන් හිතට අනුග්‍රහ කරමින්, කෙලස් යටපත් කරමින්, කෙලස් තුනී කරමින් ඊළඟට ඒ සීල සමාධි දෙක අනුග්‍රහයක් විදියට තියාගෙන අපිට ඒ උතුම් වූ විදර්ශනා නුවණ දියුණු කරන්නම ඕන. මේවට ඊළඟ ආත්මෙ වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ මොහොතේ මේ ටික කරලා ඉවර වෙලා තමයි මේ ටික කරන්න කියලා එකක් නැහැ. ඒ හැමදේම අපි එක විට පුහුණු වෙනවා. සීලය පුහුණු වෙන ගමන්ම සමාධිය දියුණු කරනවා. ඒ සමාධිය ඔස්සේම ප්‍රඥාව කරත් යනවා. නැතුව සමාධිය අර ධානය ලැබුවට පස්සේ තමයි අතෙන්ට යන්නේ. එහෙම දෙයක් නිශ්චිත කළා නැහැ. අපේ හිත තුළ සීලේ පිහිටුවමින් හිතයි නුවණයි දෙකම වඩන්නට ඕන. සන්තින්ද්‍රියෝච කියලා කිව්වේ ඒ දමුණු ඉඳුරන් සහිත සීලයක පිහිටලා යන ගමන ගැනයි. ඒක අවශ්‍යයි ගිහියන් වන ඔබට. පැවිද්දන් වන අපට. දැන් මේ දේශනාව කරේම කාටද? පැවිද්දන්ටනේ. පැවිද්දෝ 500 නමක් භාවනා කරන්න ගිහිල්ලා වනපියසක ඒක අතෑරලා ආපු අයටනේ නැවත ඉන්ද්‍රිය සංවර කරන් ඒ වනාන්තරේ ඉන්න කියලා දේශනා කළා. ඒකෙදි හම්බෙන අරමුණු වලට වටිනාකම් දීදී ඒව පස්සේ දුවන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න කියලානේ කිව්වේ. නේද? ඒව පස්සේ දුවන්න එපා. මේ ගඳ ඒවා දැනෙයි. ඒවට වටිනාකම් දෙන්න එපා. භයානක රූප පෙන්නයි අමනුෂ්‍ය කොටස වටිනාකම් දෙන්න එපා. නිමිති ගන්න එපා. අනුනිමිති ගන්න එපා. තමන්ගේ ගමන. ඒ නිසා ඔබ අදත් කරුණු කීයක් ඉගෙන ගත්තද? දෙකක් ඉගෙන ගත්තා. සල්ලහුක බුද්ධි ඉගෙන ගත්තා. ඊළඟට
සන්තින්ද්‍රියෝච කියන ධර්ම කරුණ ඉගෙන ගන්න. හෙට අන්තිම දේශන. හෙට හැන්දෑවෙත් ඔබට නිපකෝච සහ අපගබ්බෝච කියන දහම් පද දෙක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා ඔබේ සාමාන්‍ය ජීවිතේට, ඔබේ දරුවන්ගේ ජීවිතේට, වගේම නිවන් මඟ පුහුණු වෙන පිරිසටත්. එක පිරිසක්වත් අපි මෙතන අමතක කරන්නේ මේ දේශනාවේ මේ වචන අපි සාකච්ඡා කරන්නේ සියලු දෙනාටම පොදුයි. මොකද අපේ විහාර කමිටුවේ අපේ ප්‍රශාන්ත මැතිතුමා ඇතුළු පින්වත් පිරිස අපෙන් ඉල්ලා සිටියේ මේ රටට වැඩම කරලා හැමෝටම ආධ්‍යාත්මික ගමනට උදව් කරා. එක පිරිසක් නේ අද උදේ ඉඳලා අපි පොඩි දරුවන්ට සිල් වැඩසටහනක්. හරි හොඳයි. ළමයි 100කට අධික පිරිසක් සිල් සමාදන් වුණා. අපේ මහත්තයා හොඳ භාවනාවක් කියලා දුන්නා. මම ධර්ම කරුණු කියලා දුන්නා. මව්පියන්ගේ ගුණ ගැන අපි සාකච්ඡා කරා. ඇයි අපිට අම්මා වටින්නේ? ඇයි අපිට තාත්තා වටින්නේ කියලා අපි අපේ දරුවෝ එක්ක සාකච්ඡා කරා. ඒ දරුවෝ බොහොම හොඳට අහන් හිටියා. හරිම හොඳට අහන් හිටියා. මං ඊටාම සතුටුයි මේ රටේ හැදෙමින් වැඩෙමින් ඉන්න අපේ මේ පුංචි දූල පුතාලා අපේ දූල පුතාලා තවත් උනන්දුවෙන් ඉගෙන ගන්න. මේ අම්මලා තාත්තලා ගොඩාක් දුක් විඳිනවා. ඒගොල්ලොන්ගේ අම්මා තාත්තා නැතුව මේ වගේ මේ නිරුද්ධක කාන්තාරයකට ඇවිල්ලා ගොඩාක් දුෂ්කර ජීවිතයක් ගත කරමින් ඔබලාට තැනකට ගේන්න තමයි මේ අම්මා තාත්තා කැපවීම කළා තියෙන කියන එක අපේ චූටි දූල පුතාලා හැමෝම හොඳට හිතන්න ඕන. මට හමු වෙනවා මීට අවුරුදු 8කට කලින් නේ මම ආපු වෙලාවේ හමු වෙච්ච දූලා පුතාලා අද ගොඩක් ලොකු මහත් වෙලා නේද අවුරුදු 8කින් වැඩි මහල්ලෝ වෙලා අද හොඳට ඉගෙන ගනිමින් ඒ දරුවෝ තැනකට එමින් ඉන්නවා. අපිට ඒක හරිය සතුටක්. අපි බොහොම සතුටු වෙනවා මේ දරුවෝ දියුණු වෙනවා දැක්ක. අපේ දරුවෝ නේ අපේ බෞද්ධ සමාජය මෙහෙම හොඳට දැනුගත්කම ඇති කරගන්නත් ඕනේ. සම්මා දිට්ඨිය ඇති කරගන්නත් ඕනේ. මේ දහම් පාසලේ ඉගෙනගත්තු දරුවෝ මතක තියාගන්න ලෝකේ රටවල් පුරා විසිරීලා හිටියත් බෞද්ධකම විනාශ කරගෙන නැහැ. බෞද්ධකම තහවුරු කරන් ඉන්න. ඒක භාග්‍යයක්. ඒ නිසා මේ දහම් පාසල එක්ක දරුවෝ එකතු කරන්න. ඒ වගේම කෙරෙන ආගමික වැඩවලට කොච්චර වැඩ තිබුණත් අපේ පින්වතුන්ලා එන්න ඕනේ. මේ වගේ තැනක් හදාගන්න නේද? මෙහෙම නිදහසේ වඳින්න කියන්න අපිට ඉඩ දීපු ඒ රජුරුවන්ට ඇත්තටම පින් දෙන්න. මගෙන් ලංකාවේ ඉන්න දායකයෝ කතා කරලා අහනවා මේ දවස් ටිකේම මොකද මේ මුස්ලිම් රජතුමෙකුට පින් දෙන්නේ කියලා. ඉතින් මං කිව්වා මේ පන්සල හදා ගන්න දුන්නට නම් පින් දෙන්න ඕනේ තමයි එතුමට. මොකද අපි තව මුස්ලිම් රටවල් ඕන තරමක බණ කියන්න ගිහින් තියෙනවා. මේ වගේ නිත්‍ය පන්සල් ඩුබායි වලවත් හදන්න දීලා නෑ. ඩුබායි සාමාන්‍යයෙන් ලිබරල් රටක් නේ ටිකක්. ඒත් ඒකෙත් ඇතුලේ විතර ඔක්කොම හෝල් එකෙන් සීමා වෙනවා. හදන්න දීලා නෑ. ජෝර්දාන් වල මම ගිහින් තියෙනවා. ඒ අනිකුත් ඔය සෙවන් එමිරේට්ස් වල නේ එමිරේට් හතක් තියෙන. ඔය හැම එකේම සාජා අජ්මාන් අබු ඩාබි නේ ඔය ඔක්කොම යම්තම් කුවේට් ඔය හැම තැනම යන්තම් ඇතුලේ චුට්ටක් බුදු පිළිම තියන් විතරයි මේ වගේ බෝධින් වහන්සේලා ඉඳගෙන පිළිම ගෙවල් හදාගෙන ත්‍රිපිටකය වඩම්මලා චෛත්‍ය රාජානන් වහන්සේලා හදලා නිකන් නෙමෙයි වලාකුළු ගමි එක්ක තොරණුත් හදලා මේ සෙල්ලම් කරන්න බෑ වෙන රටවල් වල මේ මනුස්සයට පින් දෙන්නම ඕනේ පින් දෙන්නම ඕනේ රාජ කෙනෙක් නේ ප්‍රෙසිඩන්ට් කෙනෙකුත් නෙමෙයි රජ කෙනෙක්ගේ යටතේ මේවා හම්බ වෙනවා කියන එක අපි හරි සතුටු වෙන්නේ. ඔයත් පුදුම වාග්යවන්ත. මේ රටට ඇවිල්ලා ධර්මයේ මග ඇරුන්නේ නැති. අපේ බෞද්ධ උරුමේ මග ඇරුන්නේ නැති. ඉතින් අද දවසෙත් මේ විහාර කමිටුව හොඳට අපේ ප්‍රසන්ත ගලප්පති මැතිතුමා, එරන්ද දසනායක මැතිතුමා, සුදත් විජේසිංහ මැතිතුමා, ප්‍රසන්න හුණුගල්ල, දිස්නා ශාමෙන්, ඒ මහත්ම මහත්මීන්, අපේ මහේස් තරුණ මහත්මයා, වරුණ මහත්මයා ඇතුළු උපදේශක කමිටුවත් විහාරස්ථානයේ ඒ සියලුම පවිත්‍ර කිරීම කරන්නේ පින්වත් පිරිසත් එකතු වෙලා අද දවසේ තුතුම් පින්කමක් සිද්ධ කර ගන්නට යුතු. දහම් පාසලේ සංවිධායක පිරිස ඒ හැමෝම අප කැප වෙලා මේ දෙමව්පියෝ වාසනාවන්ත දරුවෝ කවුරුත් ඇවිල්ලා අද අපේ ප්‍රියන්ත මල්සිරි සේනාරත්න මැතිතුමාගේ ප්‍රධාන දායකත්වයෙන් මේ උතුම් වන්දනාවේ කටයුතු ලස්සනට සිද්ධ කළා. මගෙන් සමහර අය අහනවා Facebook එකේ දැකලා ඔච්චර සෙනඟ කොහෙද කියලා. මගේ Facebook එක කරන මල්ලි ඉන්නේ ඩුබායි වල. ඒ මල්ලි අහන ඔච්චර සෙනඟ ඉන්නවද ඕමාන් වල. මං කෝ ඔය දැක්කේ නැතුව කි. බොහොම වටිනවා නේ.
බොහොම වටිනා. ඔබලාගේ සහභාගීත්වය ගැන එයත් හරි සතුටු වෙනවා. ලෝකේ ඉඳන් බලන හැම බණක්ම 5000 10000 මෙතන ඉඳන් දෙන දේශනා ඔක්කොම නරඹන. ඒක හරි වටින දෙයක්. ඉතින් අපි ගොඩාක් ධර්ම ප්‍රචාරක කටයුතු අද දවසේ සිද්ධ කළා. මේ දවස් කීපේ පුරාම සිද්ධ කළා. රැස්වෙච්ච සියලුම පින් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් දෙවියන්ගේ ආශිර්වාදය ඕමන් රජතුමාටත්, සුල්තාන් කාබුස් රජතුමාටත්, තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සුරක්ෂා නිවස සිටින ඒ සහෝදර සහෝදරියන්ට, මව්වරුන්ට, පියවරුන්ටත් ඒ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්නටත්, ප්‍රියන්ත මහත්මාණන්ගේ ඒ ආදරණීය දරුවන්ට 27 වන වියට පාකවන ප්‍රේෂානි දියණියට, ප්‍රිය රිසි සහ අමෝදි කියන දියණිවරුන්ටත්, මේ පින්කමට උදව් කරපු හැමෝගෙම දුවා දරුවන්ටත්, ඒ ඇත්තන්ටත් විශේෂයෙන්ම ධර්ම පරිස්කාර හැම දවසකම විවිධ අය පූජා කරමින් ඉන්නවා අපේ ශාසනික කටයුතු සඳහා උපකාර කරන්නට කියලා. ඒ සියලුම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. විශේෂයෙන්ම මට ඖෂධ ගෙනල්ලා දෙමින් මා ටිකක් අසනීපෙන් ඉන්න නිසා අපේ වෛද්‍යතුමිය උපකාර කරනවා. ඒ වෛද්‍යතුමිය ඇතුළු ඒ සියලුම දෙනාටත් උපකාරයක්ම වේවා. දෙවියන්ගේ ආශිර්වාදයක්ම වේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ ස්ථානත්, මේ රටත්, ඔබ හැමදෙනාම මේ උතුම් පින් කටයුතු වලට හෙට රාජකාරී දිනයක් වුණත් බොහෝ දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා. ඒ හැම දිනාටම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වෙලා නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම අපේ ප්‍රියන්ත මල්සිරි මැතිතුමාගේ ආදරණීය අම්මා ඇතුළු මියගිය අත්මාසයකට කලින් සියලුම ඥාති මිත්‍රාදීන්ට ඔබත් අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු වීරෝදාර රණවිරුවන් හැම දෙනාටම ඒ වගේම විවිධ විපත් නිසා, කරදර බාධක නිසා මේ රටේ මියගිය පුත්සහ ලංකාවේ මියගිය ඔබගේ ඥාති මිත්‍රාදීන්ට සංසාර ගමනේ අපිට හමු වෙච්ච සියලු නෑයන්ට මේ පින් කුසල් ලක් වේවා. අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම නෑයන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සත්පුරුෂ ඇසුරම ලැබේවා. කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. සද්ධර්මයේ නැසේවා. සිහිනුවණම දියුණු කරගෙන ඊටාම ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්තු පින් කුසල්ද පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු.